චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු විසරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු විසරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු විසරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටමත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව
සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම ධර්මයන් පරාජයට පත් කරමින් දිනන එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම බව වරක් අපේ බුදුරජාණන් වහන්සේ සද්දේව මහ රජතුමාණන් නමතල ප්‍රකාශයට පත් කරන්නට යෙදුණා. දෙවිඳුනි, සියලුම දානයන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයෙන්. යම් කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ මුළු මහත් ලෝකයට දානය කරයිද, ඒ අය මේ ලෝකයේ තියෙන අති ශ්‍රේෂ්ඨම දානමය කුසල කර්මයන් සිද්ධ කරගන්න හැටියට අපේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට යෙදුණා. පින්තුනි, සීමාවක් ඉමක් කොනක් පනවන්නට බැරි තරම් මේ සසරි ඔබයි මමයි සීමාවක් පනවන්නට බැරි තරම් ඉපදී මෙරි ආවා. ඒ ඉනගමන අපට සත්පුරුෂයෝ මොන ගැහිලා සංසාරයෙන් ඈතර යන්න මඟ කියලා දුන්නාම අපට මඟ හැදෙනවා සංසාරයෙන් ඈතර යන්නේ. සංසාරයේ භයානකකම තේරුම් අරගෙන සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවද, ඒ සියලුම දෙනා ඒකාන්තයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට කිසිම දිනක නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ඇත්තීම නෑ කියලායි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. එහෙමනම් බණ ආන්දමෝ. අද අපේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කරනවා වගේම තමන් ශ්‍රවණය කරන ධර්මයේ අපි වගේම තවත් මේ ලෝකේ බණ අහන අය කොයිතරම් ඇතිද? එහෙම හිතලා ඒ අයට මහත් වූ අනුකම්පාවෙන් දානය කරන්නේ කටයුතු සම්පාදනය කළා. බෞද්ධ රූප වාහිනිය තුලින් මේ උතුම් සද්ධර්ම දේශනාව මුළුම ලෝකේ පුරාම විසිරුවා හරින්නේ අපේ පින්නතුන් කටයුතු කළා. බොහෝ දිනාගේ හිතසුව පිණිස ධර්මයේ දානය කිරීම තුළින් මහත් වූ කුසල රැස් කරගන්න ඔබ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහන්න ඕනේ. මේ ශාසනය අපිට ඕන විදිහට ගමනක් යන්න පුළුවන්. අපිට ඕන විදිහට මේ ශාසනය ගමන් කරන්න බෑ. මේ ශාසනය භාග්‍යවතුන් වහන්සේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්න මාර්ගයෙන් අපි ගමන් කරන්න ඕනේ. එහෙනම් බණ අහනවා කියන මාතෘකාව පිළිබඳව විතරක් සඳහන් කළොත් අපට ඕන විදිහට බණ අහන්නත් බෑ. භාග්‍යවතුන් වහන්සේ කියා දුන්න විදිහට බණ අහන්න ඕනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා අනීවරණ සූත්‍රයේ මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම බණ අහන්න ඕනේ. මොකද මේ බලාපොරොත්තුව මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සත්‍ය බෝධ්‍යංග ආදී ධර්මයන් මෙදී දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගය ඵලය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ඒ මහත් වූ ප්‍රාර්ථනාව මුදුන් පමුණවා ගැනීම උදෙසාම මේ ධර්ම දේශනාව මට උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.
පින්තුණිය අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ උපාසකත්වයේ පිළිබඳව ඒ වගේම උපාසකයෙකුට පවතින උපාසක ගුණ 10ක් පිළිබඳව කරුණු අපේ පින්නතුන්ට කියලා දෙන්නේ. මේ දේශනාව සිද්ධ වුණාම අපේ පින්නතුන්ට අවසානයේ හිතන්න පුළුවන් මේ සඳහන් කරන උපාසක ගුණ මල් ළඟ තියෙනවද? මේ උපාසක ගුණ මම ළඟ තියෙනවා නම් මට උපාසක කියන්න පුළුවන්. හැබැයි මේ උපාසක ගුණ 10 මං සතුව නැතිනම් කෙනෙකුට පුළුවන් ද මට උපාසක උපාසිකා කියලා කතා කරන්න. එහෙම හිතන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙම ලස්සනම වචනයක් තමයි ඔබට මට කතා කරන්න භාවිත කළේ. ඒ වචනේට අපි කියනවා පින්නතුන් කියලා. ඒ පින්නතුන් කියන්නේ පිනින් පිරි ඇත්ත නිසා. මාතු පින් කරලා අපි මෙතෙන්ට ආවේ නිසා මේ ලෝකයේ තියෙන ලස්සනම වචන කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට කතා කරනවා. මේ වගේ තව වචනයක් තමයි මේ උපාසක කියන වචනේ විශේෂ තනතුරක්. හරියට තානාන්තරයක් වගේ. එනිසා උපාසකත්වයේ පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ මහා නාම රජුන්ට කියනවා කාටද මේ උපාසක කියලා කියන්නේ? මහා නාම රජතුමනි යමෙක් බුදුන් දහම් සංඝුන් සරණ ගියේද එපමණින්ම උපාසකෙක් වන්නේය. රත්නත්‍රයේ සරණ ගියපු පමණින්ම ඒ මොහොතේම උපාසකෙක් බවට පත් වෙනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ උපාසක ගුණ 10ක් පිළිබඳව කියන කාරණාව මම මතක් කළා. උපාසක කියන නමෙහි අර්ථයත් අපි දැනගෙන හිටියොත් ඒක හරි වටී. සඳහන් කරනවා තෙරුවන් කරා එළඹෙන තෙරුවනම ඇසුරු නිශ්චය කරන තැනැත්තා කියන අර්ථයයි මේ උපාසක කියන වචනේ අර්ථය කියන කාරණාව සඳහන් කරනවා. පින්තුන උපාසක ගුණ 10 විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. අපි පින්තුන් දන්නවා මිලින්ද රජුරු නාගසේන මහරහතන් වහන්සේ මේ ලෝකේ ඔබට මට තේරුම් ගන්න බැරි තරම් ධර්ම සාකච්ඡාව සිද්ධ කළේ. එතන අය මිලින්ද ප්‍රශ්නය පිළිබඳව විවිධ විවේචන ගොඩනැගුවා. ඒ අයට මේ ග්‍රන්ථ රත්නයේ ඇතුලේ හැංගිලා තියෙන ධර්ම කාරණා තේරුම් ගන්න බැරි නිසා මේ පොතේ තියෙන යම් කාරණා විවේචනයටපත් කරනවා. නමුත් අපේ තියෙන ප්‍රඥාවේ ස්වභාවයටයි අපිට මේ ධර්ම කාරණා අවබෝධ වෙන්නේ. ඉතින් අපේ ප්‍රඥාවේ දෝෂයක් වුණා කියලා ධර්මයට නිග්‍රහ කළා හරියනවා. අඥානිය තමයි ධර්මයට නිග්‍රහ කරන්නේ. හැබැයි සත්පුරුෂය සාන්ත උත්තමය කවදාකවත් ධර්මයට නිග්‍රහ කරගන්නේ තමන්ටමයි නිග්‍රහය කරගන්නේ. මම මේ ධර්මයේ අහලා තේරුම් ගන්න බැරි වෙන්නත් මම සසරේ ඉතර ප්‍රඥාව ප්‍රගුණ කරලා නැහැ. ආන්ගිම තමන්ටම චෝදනා කරගෙන තමන්ම හැදෙනවා. එහෙමනම් මිලින්ද රජුරවන්ට තමයි සලහ කරන්නේ. මහරජා කරුණු 10කකින් තියෙනවා
උපාසකයාගේ උපාසක ගුණ කරුණු 10කින් සමන්විතයි. මොනවද මේ කරුණු 10? දශමේ මහරජ උපාසකස්ස උපාසක ගුණ කතමේ දස. උපාසකයාගේ උපාසක ගුණ 10යි. මොනවද මේ 10? පළවෙනි කාරණාව සඳහන් කරනවා උපාසකෝ සංඝේන සමාන සුඛ දුක්ඛෝ හෝති. එහෙනම් මේ කාරණාවෙන් සඳහන් කරනවා සංඝයා හා සමාන සුදුක් ඇත්තේ කියලා. මේක ටිකක් අපි විග්‍රහ කරලා දැනගන්න ඕන කරන කාරණාව. මේ කාරණා 10ම අපි අද බොහොම කෙටියෙන් සාකච්ඡා කරමු. දිගින් දිගට සාකච්ඡා කළොත් පුරා පැය ගණනාව ධර්ම කාරණා කියලා දෙන්න තියෙනවා. අද සමාජයේ මේ කාරණා 10 බොහොම සරල විදිහට සමහර අය කියලා දෙනවා. හැබැයි කියලා දුන්නට සමහර අයට කියලා දෙන්න අමතක වෙන කාරණා ගොඩක් තියෙනවා. ඒ නිසා අපි බොහොම කෙටියෙන් ධර්ම කරුණු ටික අද සාකච්ඡා කරමු. පළවෙනි කාරණාවෙන් සඳහන් කරනවා සංඝයා හා සමාන සුවදුක් ඇත්තේ වේ. පිළිතුරේ සමාන සුවදුක් කියන්නේ මොකක්ද? ඒක විග්‍රහ කරලා දැනගන්න ඕන කරන කාරණා. සංඝයා වහන්සේලා සැපෙන් ඉන්නවා නම් සතුටු වෙනවා. ඒකට කියනවා සුඛ කියලා. දුක්ඛ වූයේ වේ කියලා සඳහන් කරනකොට සංඝයා වහන්සේලා දුකටපත් වෙනකොට අපි දුකටපත් වෙනවා කියලා මේ සඳහන් කරන්නේ නෑ. සංඝයා වහන්සේලා සතුටු වෙනකොට අපි සතුටු වෙනවා. හැබැයි සංඝ ශාසනයේ සංඝයා වහන්සේලා දුක් වෙනකොට අපි දුක් වුණා කියලා හරියනවද? නෑ, දුක් වුණාම හරියන්නේ නෑ. ඒක වැටෙන්නේ ද්වේෂයකට. එහෙමනම් සඳහන් කරනවා මොකක්ද අපි කරන්න ඕනේ? සංඝයා වහන්සේලා දුක් වුණාම වේදනාවකට බාධාවකට පැමිණුණාම අපි මේ වේදනාව බාධාව නැතිකරන්න කටයුතු කරන කාරණා සම්පාදනය කරන්න ඕනේ කියන එකයි මේ සඳහන් කරන්නේ. එහෙමනම් සඳහන් කරනවා ඒක ධර්මයේ කියලා දෙනවා දුකක් ඇති වුණොත් තමන්ගේ ඥාති කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණාසේ සලකා තමන්ට ඇති වුණ ප්‍රශ්නයක්සේ සලකා තමන් මේවට පිළියම් කරන්න ඕනේ. පිළියම් යොදන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා තමන් පරිහරණය කරන මට්ටමින්ම සියල්ලම දන් දෙනවා කියලා. ඒ කියන්නේ තමන්ට තියෙන පමණින් තමන්ට තියෙන ශක්ති ප්‍රමාණයෙන් සියල්ල දෙනවා. එහෙනම් මේ තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව සඳහන් කරනවා ධම්මාදිපතියෝ හෝති. ධර්මයෙන් අධිපති කොටගෙන ඉන්නේ. එහෙනම් දෙවෙනි උපාසක ගුණය තමයි පළමුව බුදුරජාණන් වහන්සේ අධිපති කරගෙන දෙවෙනුව ධර්ම රත්නය අධිපති කොටගෙන ඉන්නේ. එහෙනම් සඳහන් කරනවා මොකද්ද මේ අධිපතිකම කියලා සඳහන් කරන්නේ? මම යම් දෙයක් කියනකොට මම යම් දෙයක් කරනකොට මම නිසා භාග්‍යවතුන් වහන්සේට හිරිහැරයක් වෙයි. ශ්‍රී සද්ධර්මයට නිග්‍රහයක් වෙයි. මහා සංඝරත්නයට චෝදනා ලැබෙයි. මම දෙයක් කළොත් රත්නත්‍රයට නිග්‍රහ වෙන දෙයක් මට කරන්න බෑ. මං එහෙම කළොත් මං යම් දෙයක් කළොත් මං යම් දෙයක් කිව්වොත් තෙරුවනට නිග්‍රහ වෙනවා නම් ඒ දේවල් මම කරන්නේ නෑ. එහෙම සඳහන් කරනවා මගේ සිල් පළුදු වෙනවද මම මේ කරන දේවල්? ඒ වගේම මං කරන දේ ශාසනයට කවුරු හරි බැන්නොත් ඒක කොයි තරම් ගැළපීමක් නැද්ද? එහෙම හිතනවා. කවුද මේ හිතන්නේ? බොහොම ශ්‍රද්ධාවන්ත උපාසකෙක්. උදාහරණයක් සඳහන් කරනවා
හැම වෙලෙම අපෙන් ධර්මයේම ඉස්මතු වෙන්න ඕනේ. ඒක උදාහරණයකින් කියනවා මම මෙතන ඉන්නවා විශාල කොඩියක් උස්සගෙන. දොරේ ඉඳලා බලන කෙනෙකුට ඉස්සෙල්ලාම පේන්නේ මාවද අර ලොකුවට තියෙන කොඩියද? පේන්නේ කොඩිය. එහෙමනම් ආන් මේ වගේ දොරේ ඉඳලා හෝ ළඟ ඉඳලා හෝ මන් දිහා කෙනෙක් බැලුවොත් ඉස්සෙල්ලාම පේන්න ඕනේ අර මනුස්සයා කොයි වගේද කියන එක නෙවෙයි මන් තුළින් පේන්න ඕනේ ධර්මය. අපි සමහර අයට එහෙම කියන්නේ නැහැ. අපි කියනවා අරය පුදුම සීලවන්තයි. පුදුම ධර්මදරයි. පුදුම ගුණවන්තයි. කොයි තරම් සිල් කඳ පුදුම සිල් සුවඳ අපි එහෙම කියන්නේ නැහැ. එහෙනම් කෙනෙක් දිහා දැකපු ගමන් ඒ කෙනා සතුව කියන්න තියෙන්න ඕනේ ආන් අර මනුෂ්‍ය පුදුම ධර්මදරයි කියලා. ආන් එහෙනම් සඳහන් කරනවා ධම්මාදිපතේයෝ හෝති හැම වෙලේම සියල්ල ඉක්මවා ධර්මයට අධිපති වෙලා ඉන්න ඕනේ. ධර්මයේම අධිපති කරන් ඉන්න ඕනේ. ඒක විග්‍රහ කරන කාරණා බොහොමයි. සඳහන් කරනවා තමන්ගේ මතවාද මොනවා වුණා. දැන් අපි තර්ක කරනවා, විතර්ක ගොඩනගනවා. තර්කයෙන් මේ ශාසනය පිළිගන්නේ නැහැ. තර්ක කළාට වැඩක් නැහැ. මොකද තර්කයට වඩා මේ ධර්මයේ ඊටාම සියුම්. ඒකට තර්කයෙන් ධර්මය අපිට හොයන්නේ තර්කයෙන් අපිට ධර්මය හොයන්න බෑ. තර්කයෙන් ඇති වෙන්නේ මොනවද? තර්කයෙන් ඇති වෙන්නේ අවසානයේ සැකයක් ඇති වෙන්නේ. හැබැයි මේ සැකේට පිළියම් හොය ගියාට ආයේ අපිට සැකමයි උපදින්නේ පිළියම් හම්බෙනවද? නෑ පිළියම් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ඔය තර්ක කරන්න කියන කාරණාව සමහරක් අය කාලාම සූත්‍රය ආශ්‍රයෙන් කියනවා. එතකොට තර්ක කරන්න කියලාද මේ තියෙන්නේ? නෑ තර්ක කරාට වැඩක් නෑ කියන එකයි සඳහන් කරන්නේ. ඒක තර්කයට වඩා ධර්මය විශ්ීම. එහෙමනම් සඳහන් කරනවා තමන්ගේ පෞද්ගලික කැමැත්ත අකමැත්තට වඩා ධර්මෙහි සඳහන් කරලා තියෙන විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙම වෙන කෙනා ධම්මාදිපතේයෝ හෝති. මන් දෙවෙනි ගුණය සම්පූර්ණයි. තුන්වෙනි ගුණය සඳහන් කරනවා යතා බලං සංවිභාගරතු හෝති. තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණය දන් දෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දන් දෙන්න පුළුවන් ඒ භාගයට දන් දෙනා ඉන්නවනේ. දැන් අපි හිතුව කෙනෙකුට 10 ගුණයකින් දන් දෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර කෑම බීම උයලා පිහලා ගන්නකොට තමන් සැපපත්‍ය පහසුකම් විඳිනකොට 10 ගුණයෙන් සැප විඳිනවා. හැබැයි දන් දෙන්න කියපුවම 5 ගුණයෙන් විතර, 9 ගුණයෙන් විතර, 8 ගුණයෙන් විතර සැනසෙලා ඉන්නවා. හැබැයි සඳහන් කරනවා මේගොල්ලෝ මේ යථා බලන් කියන ගුණයට වැටෙන්නේ කියලා. මොකද මේ යථා බලන් කියන කාරණාවෙන් සඳහන් කරන්නේ ශක්ති ප්‍රමාණය. එහෙනම් Tamanට තියෙන්නේ 10 ගුණයෙන් නම් ඒ 10 ගුණයෙන්ම දන් දෙනවා. එහෙම හිතෙනකොට අපිට හිතෙන්නේ නැද්ද මේ කාරණා ඔබ කෙටියෙන් කියාගෙන යනකොට දැනටමත් කරුණු 3යි උපාසක අය සැබෑවට මේ ලෝකේ අඩු නැද්ද? සැබෑම උපාසක අය මේ ලෝකේ අඩුයි කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ කාරණාව ඉන්නේ සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා හැකි උත්තරමින් දන් දෙනවා තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව ජින ශාසන පරිහානි දිස්වා අභිවද්‍ය වායමති. සර්වත්‍ය ශාසනයේ පරිහානිය දැකලා අර්බුදය වලින් මුදවාගෙන අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. අපට හිතෙන්න පුළුවන් සර්වත්‍ය ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට විතරද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂු ශාසනයක් විතරද ඇති කළේ? නෑ, අපේ භාග්‍යවතුන් වහන්සේ ශාසනයක් පිළිටවන්නේ මොනවද කළේ? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. මෙහෙම සිව් පිරිසක් ඇති කළේ මේ ශාසනය අභිවෘද්ධිය ඇති කරන්න. එහෙනම් සඳහන් කරනවා භික්ෂුන් වහන්සේ විතරක් නෙවෙයි
මේ සිව් පිරිසට අයිති යම් කෙනෙක් ඉන්නවද? ඒ සියලුම දෙනා ශාසනය කඩාගෙන වැටෙන්න යනවනම්, විනාශ වෙගෙන යනවනම්, ඒ අභිවෘද්ධිය වෙනුවෙන් අරුබුද වලින් මුදවාගෙන අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ කාරණාවයි මේ සඳහන් කරන්නේ. පස්වෙනි කාරණාව සම්මා දිට්ඨිකෝ හෝති අපගත කෝතුහල මංගලිකෝ ජීවිත හේතුපි න අඤ්ඤං සත්තාරං උද්දිශති. සම්මා දිට්ඨිකෝ හෝති. එහෙනම් සම්මා දිට්ඨිකයි. ඒ සම්මා දිට්ඨිගතයි කියන කාරණාව විතරක් ධර්ම දේශනා 200ක් විතර කරන්න පුළුවන්. ටිකක් විග්‍රහ කරන්න. සම්මා දිට්ඨිගත කියන කාරණාව තම ගැඹුරු මාතෘකාවක්. අපි පිළිතුරු මේක කලින් සම්මා දිට්ඨිගත වීම පිළිබඳව බණ අහන්නේ. මිත්‍යා දෘෂ්ටිගත කෙනා තමයි මේ ලෝකයේ වැඩිපුරම පව පුරව ගන්න කෙනා. කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ. පුරාභවයේ පිළිගන්නේ නැහැ. හොඳ සහ නරක කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා පිළිගන්නේ. පින සහ පව කියලා දෙයක් තියෙනවා කියලා පිළිගන්නේ. රත්නත්‍රේ පිළිගන්නේ. දෙවිවරුන් කියලා පිරිසක් ඉන්නවා කියලා පිළිගන්නේ. මේ අය අද මේ ලෝකේ නැද්ද? එහෙමනම් ඒ තමයි මිත්‍යා දෘෂ්ටිය. බොහොම කෙටියෙන් මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව දේශනා කළේ. මොකද සම්මා දිට්ඨිය කියන්නේ කාරණා විශ්වාස කරමින් සංසාරයෙන් එතෙර වෙන්නේ බුදුරජාණන් වහන්සේ විතරමයි පිහිට කියලා හිතලා සංසාරයෙන් එතෙර වෙන්න දීවි වැඩනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සරණ ගියයින් පස්සේ ආයේ නැවත කවදාකවත් මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැහැ. හැබැයි අපිට පේන්නේ නැද්ද සාමාන්‍ය සමාජයේ නොදන්නාකම නිසා සම්මාදිට්ඨියට වෙනවා, ආය සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටියට වෙනවා, ආය මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨියට එනවා. මෙන්න දෙපැත්තටම මාරු වෙන පිරිසක් ඉන්නවා. ඒ අය තරම් අඥාන අය මේ ලෝකේ තව කොහෙවත් නැහැ. එහෙනම් සඳහන් කරනවා දුරු කරන ලද කෝතුහල මංගලික වෙයි. මොකද මේ දුරු කරන ලද කෝතුහල මංගලික කියන්නේ? ඒ කියන්නේ පිළිතුරු සමහර අය ඉන්න උදේට නැගිටපුවාම යම් දෙයක් දිහා බලාගෙන අද දවස බොහොම හොඳයි. කෙනෙක් ඉන්නවා. සමහර අය ගමනක් යනකොට අපි කියනවා කපුටෙක් ගියා දැක්කොත් එහෙම. අපි කියනවා මේ ගමන සුබ නෑ. අපි හිතනවා සමහර වෙලාවට බොහොම අපි පිළිගන්න කෙනෙක් දැක්කොත් එහෙම. ඒක බොහොම හොඳයි කියනවා. සමහර වෙලාවට අපි කියලා තියෙන ඇඹුල් ගහක කාර්තික නිගෙන කෑ ගැව්වෝ. මේක මෙහෙමයි කියලා. ඒ විදිහට අපිට මේ සමාජයේ එක එක මතාන්තර අහන්න ලැබෙනවා. කළු පාට පූසෙක් දැක්කොත් එහෙම. අපිට ඒ ගමන අසුබයි. Taman පදවගෙන යන රථයේට කළු පාට සතෙක් එහෙම වුණොත් එහෙම ඒක තමයි මරුණොත් එහෙම. මගේ රථෙන් ඇති වැඩක් නෑ. මේ මෙහෙම කියලා මිත්‍යා ධර්ම වලට පෙළඹෙන අය, නක්ෂත්‍රේ විශ්වාස කරන අය මේ ලෝකේ වුණ තරම් ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට සඳහන් කරන කෝතුහල මංගලිකයි කියලා. ඒකයි සඳහන් කරන්නේ සැබෑම උපාසකයා ඒ දේවල් පිළිගන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ නැකත පිළිබඳව හොඳට ධර්ම කාරණා කියලා දුන්න වක්තූපම කියන සූත්‍රය. අපි පින්නට පුළුවන් නම් කියවල අට කතාව සමග පරිශීලනය කරලා බලන්න. ධර්ම කාරණා පෙන්නලයි තියෙන්නේ. නුවණ තියෙනවනම් විමසන බොහොම දිගින් දිගට ධර්ම කාරණා ඉගෙන ගන්න පුළුවන්. තවත් ත්‍රිපිටකයේ පුරාම සඳහන් කරලා තියෙනවා. දීඝනිකායේ පළවෙනි පොතේ සූත්‍ර 10ම වගේ අට කතාව සමග පරිශීලනය කළා. මේ නැකත බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු හැටි අපේ පින්සට ඉගෙන ගන්න පුළුවන්. නැකත යම් කෙනෙක් පිළිගන්නවා නම් ඒ අය සම්මා දිට්ඨිගත නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙයි. එහෙමනම් අද මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් වැටෙන වරක් තමයි මේ. නිසා බොහොම ශ්‍රද්ධාවෙන් හිතන්න ඕනේ. මම මේ කාරණා පිළිගන්නවද නැද්ද? ඊළඟට සඳහන් කරනවා
ජීවිත හේතු පින අඤ්ඤං සත්තාරං උද්දේශති. මගේ ජීවිතයේ නිසාව වෙන සාත්‍රු කෙනෙක් මම සරණ යන්නේ. ජීවිතේ නිසාවක් කියන්නේ මගේ ජීවිතේ නැති කරන්න කෙනෙක් සූදානම් වෙනවා. එයාමට කියනවා අපේ ශාස්ත්‍රෝරය වැළඳගන්න. අපේ ආගම වැළඳගන්න. මම ඔබව මරන්නේ ජීවිත දානය කරනවා. හැබැයි එහෙම කිව්වහම ගොඩක් දෙනෙක් මොකද කරන්නේ? ශාස්ත්‍රෝන් වහන්සේ අතහැරලා මේ මිත්‍යා දෘෂ්ටිගත ආගම් පිළිගන්නවා. ජීවිතේ විනාශ. හැබැයි සඳහන් කරනවා සැබෑ උපාසකයා මොනම හේතුවක් නිසාවත් වෙන ශාස්ත්‍රෝරෙක් වෙත යන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කියලා. ඊළඟ කාරණාවෙන් හයවෙනි කාරණාව අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. කායික වාචසික චස්ස රක්ඛින් හොති. කාය වචනය හොඳින් මනාව ආරක්ෂා කරනවා. එහෙනම් මේ කියන්නේ මොකක්ද? සිල් හොඳට ආරක්ෂා කරනවා. එහෙනම් අපේ පින්තුන් හිතලා බලන්න මට තියෙන අඩුම සීලය ප්‍රාථමිකම සීලය පංචශීලය. මම ඔය පංචශීලයේ රකින්නේ කොහොමද? අඩුම තරමේ පංචශීලයේ පිළිබඳව ගැඹුරු විග්‍රහය මන්නද තියෙනවා. බුදුරජාණන් වහන්සේ හරියට දුක් විඳලා තමයි අපට මේ ධර්මය අරගෙන ඉල දුන්නේ. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එක පෙරුම් පිරු. සමහර වෙලාවට ධර්මය හොයන්න බණපදයක් අහන්න තමන්ගේ ජීවිතෙන් වන්දියේ අපේ පින්තුන් හිතන්න අකුරු දෙක බණපද ටිකක් අහන්න ජීවිතෙන් වන්දියේ එච්චර දුක් විඳි අපට මේ ධර්මය හොයාගෙන ඉල දෙන්නේ. අපට දුන්නහම අපි කියනවා සිල් රැක්කට වැඩක් නෑ. මොනවද සිල් රැකලා අපට හම්බුනේ? සීලය අපට ඕනේ. සිල් රැකලා නිවන් දකින්න පුළුවන්. එහෙම ආනයි මේ සමාජයේ ඉන්නවා. හැබැයි හිතෙන්ද සඳහන් කරන්න ඕන ශ්‍රද්ධාව නැති නිසා ඒගොල්ලෝ එහෙම කියනකොට අපි ඒකට අනුකම්පා කරලා අපි තව තවත් බය වෙන්න ඕනේ. මම ඉතින් ඉන්නවා. මම ඉතින් නිදිලා සංසාරේ නිතර යන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වගේ සිල් ආරක්ෂා කරනවා. සිල් ආරක්ෂා කරන්නේ වෙහෙස වෙනවා. වීර්ය වඩනවා. හත්වෙනි කාරණාව සමග්ගා රාමෝ හෝති සමග්ගරතෝ සඳහන් කරනවා. සමගියෙහිමයි ඇලිලා ඉන්නේ. සමගි වෙන්නේ හරීම කැමති. සමගියෙහිමයි ඇලිලා ඉන්නේ. හැම වෙලේම සමගියෙන්මයි ජීවත් වෙන්නේ. සමගියෙන් ජීවත් වෙන්න හරි කැමති. ඒකම. ඒකට අනිත් අය සමග සමගියෙන් ඉන්න මං හරි කැමතියි. අපි කියන සමගිය නෙවෙයි මෙතන උගන්වන්නේ. ධර්මයේ දෙන්නේ සීලවන්ත වුණහම මට හිතෙන්නේ නෑ ශ්‍රද්ධාව තියෙන නිසා ශාසනයේ තව කෙනෙකුට හිරිහැර කරන්නේ. තව කෙනෙකුට කරදර බාධක පමුණවන්නේ. ආන්ගේ කාරණාවයි මේ සඳහන් කරන්නේ සමගියෙන් ජීවත් වෙන්න මං හරි කැමතියි. හැම වෙලේම සමගියමයි ඇලිලා ඉන්නේ. කාටවත් කරදරයක් හිංසාවක් පීඩාවක් අබම රේණුකටවත් කරන්න කැමති වෙන්නේ නෑ. අටවෙනි කාරණාව අනුසූයකෝ හොති. අනුසූයකෝ හොති කියන්නේ ඊර්ෂ්‍යා කරන්නේ. ඊර්ෂ්‍යාව කියන්නේ කොයි තරම් බහන මාත්‍රකාවද? කොහෙද ඉපදුනේ? ඊර්ෂ්‍යා කරන එක පාප කර්මයක් නෙවෙයි. ඊර්ෂ්‍යාව කොයි තරම් භයානක පාප කර්මයක්ද? මෙතනින් පස්සේ මට සුගතියට එන්නේ බැරි වෙන විශාල කාරණාවක් තමයි මේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඒ තරම්ම භයානකයි.
මම මේ ජීවිතේදී ඊර්ෂ්‍යාකම් කරලා නැරිලා ගියේ. බැරි වෙලාවත් නිරේට ගිය. නිරේ යනවමයි. නිදහස් වෙන්නේ. නිදහස් වෙනකොට බුදුරජාණන් වහන්සේලා කී නමක් නම් සංසාරයෙන් එතරටපත් වෙලා කෝටි ගණන් ජනතාව සසරින් මුදවලා ගෙයින් මිදී ශාසනයත් අතුරු දහන් වෙලා කෝටි ගණන් ජනතාව සංසාරයෙන් මිදිලා මම ඊර්ෂ්‍යා නිසා තාම නිරේ පැහිනා. ඒකයි සඳහන් කළේ නිරේ යන්න කැමති නම් සුගතියේ ඉපදෙන්න අකමැති නම් ඊර්ෂ්‍යාව හොඳට ප්‍රගුණ කරන්න. සමහර දිනෝපිය දරුවන්ට ඊර්ෂ්‍යා. සමහර දරුවෝ තමන්ගේ යහළුවන්ට ඊර්ෂ්‍යා. ඒ යහළුවෝ තමන් වටේ ඉන්නේ ඊර්ෂ්‍යා. අපි නමුත් කල්පනා කරන්න ඕනේ මම සසරේ පෙරම් පුරපු හැටියටයි මට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒකට අනිත් අය ඊර්ෂ්‍යා කළා හරියනවා. මේ අනිත් අය ඊර්ෂ්‍යා කළා හරියන්නේ නැහැ. අපි අපිව තේරුම් අරගන්න ඕනේ හැම වෙලේම තමන්ටම වැරද්ද යොදා ගන්න ඕනේ. අපිට මම සංසාරේ කරපු වැරදි නිසායි තාම මේ සසරේ ඇවිදින්නේ. මේ සසරේ කරපු ලොකුම වැරද්ද මොකද්ද? මේ සසරේ කරපු ලොකුම වැරද්ද තමයි බුදුරජාණන් වහන්සේට අකීකරු වීම. මෙච්චර කාලයක් බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් ඈතර යන්න මඟ කියලා දුන්නාම අපි මේ මඟට අකීකරු වුණා. අපි කිව්වා නෑ ස්වාමීනි පිළිගන්නේ නෑමයි කිව්වා. මට ඕනේ නෑ ඔය මඟ කිව්වා. ඒ නිසා මේ ජීවිතය හරියට දුක් වෙනවා. එහෙමනම් නවවෙනි කාරණාව සඳහන් කරනවා. නච්ච කුහන වශයෙන් ශාසනීය චරිත. අනික්කය රැවටීමට තථාගත ශාසනයේ හැසිරෙන්නේ නැහැ. මේ අපිට පේන සමහර අය බොහෝම සිල්ගත් අය වගේ ඉන්න. අනිත් අයට පේන්නේ. හැබැයි රැකපු සීලියක් නෑ. ගෙවල් දොරවල් වලට ගිහින් බලන්න. ඇත්තටම සීල රකින්නේ. අපිට පේන අනිත් අයත් එක්ක කතා කරන්නේ වගේ ඉන්නවා. හැබැයි තමන්ගේ ගෙදර ඇතුලේ ඉන්නකොට අනිත් අයත් මිනිස්සු නැති තැන පත්මත්තරට තගවුරු කරගෙන කෑ ගහ විලාප දීති අනිත් අයට නිඳා කරගෙන ඕන නැති වචන ප්‍රකාශ කරගෙන ඉන්නේ. බොහොම හිමින් ඇවිදගෙන යන්නේ. ඒ අනිත් අයට පේන්නේ. මිනිස්සු දකිනකොට කියනවා හරියනම් හරියට සීලවන්තයි නේද මිනිස්සු කියලා. හැබැයි සැබෑවට මේ මිනිස්සු ඉන්නේ. මිනිස්සුන්ට පේන්නේ. ඒකයි සඳහන් කරන්නේ අනික් අය රැවටීමට තථාගත ශාසනය හැසිරෙන්නේ නැහැ කියලා. එමනම් මේ තමයි 9 වෙනි කාරණාව. 10 වෙනි කාරණාව බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ භාග්‍යතුන් වහන්සේ සරණ යන ධර්ම රත්නයේ සරණ යන මහා සංඝරුවනේ සරණ යන රත්නත්‍රයම මුළු ජීවිතේම පූජා කරලා සම්මාදිට්ඨියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ සරණ යන අසීමිත ශ්‍රද්ධාවකින් සරණ යන මේ තමයි උපාසක ගුණ ධර්ම. ඉමේකෝ මහරජ දස උපාසකස්ස උපාසක ගුණ. මහරජ මේ තමයි උපාසකයාගේ දස උපාසක ගුණ. කාටද මේ සඳහන් කරන්නේ? මිලින්ද රජුරවන්ට නාගසේන මහරහතන් රජුරු හරියට සතුටු වෙනවා. මේ කාරණා අහලා අපේ පිළිතුන් තමන්ටම හිතන්නේ මේ කාරණා 10 මංගල සම්පූර්ණයි. මේ කාරණා 10ම අහලා ජීවිතේට මේ කාරණා 10 සම්පූර්ණ නැති වෙච්ච අයට කොයිතරම් දුක හිතෙයිද? හැබැයි ශ්‍රද්ධාවන්තයෙක් මේ කාරණා 10 ආපු ගමන් හිතෙනවා
බුදුරජාණන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේ මේ කරුණ කිව්වේ මට නෙවෙයි. මටමයි මේ කියලා තියෙන්නේ. වෙන කාටවත් තියෙන්නේ. මං ගැනමයි මේ දැකලා තියෙන්නේ. මට නේද මේ කියලා තියෙන්නේ. එහෙම කියලා අපිට හිතෙනවා. ඒ හැබැයි ශ්‍රද්ධාවන්ත. මේ කාරණා 10 කොයි තරම් ගැඹුරුද? කෙනෙක් ඔබට උපාසක උපාසිකා කියලා කතා කරනවා. අපි එයි කියලා. දැන් හිතන්නේ කෙනෙක් මට උපාසක උපාසිකා කියලා කිව්වොත් එයි කියලා මට කතා කරන්න පුළුවන්. මින් බලාගෙන මට ඉන්නේ. එයි මේ උපාසක ගුණ 10 මල්ලඟ තියෙනවද නේද? මේක හිතන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් එතර යන්නේ අපිට මේ කාරණා කියලා දෙන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපිටත් හිතෙන්න පුළුවන් මේ කාරණා කියනකොට මෙහෙම ගුණ 10ක් තියෙනවා මේ ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි එහෙම යම් කෙනෙකුට හිතෙනවනේ ශ්‍රද්ධාව මදිකම නිසා එහෙම තියෙන්නේ. වෙන කිසිම හේතුවක් නෙවෙයි ශ්‍රද්ධාව මදිකම නිසා හිතෙන්නේ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක අවස්ථාවකදී සඳහන් කරනවා. ස්වාමීනි මේ ශාසනයෙන් හරියට පවතින සත්පුරුෂයන් නිසා නේද කියලා. ආනන්ද එහෙම කියන්න එපා. හරියට නෙවෙයි මේ මුළු සම්මා සම්බුද්ධ ශාසනයම පවතින සත්පුරුෂයන් නිසා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ලෝකේ යම් කාලයක් පවතී. ඒ තාක් කාලයක් දක්වා ශාන්ත සත්පුරුෂයෝ උතුම් වූ සත්පුරුෂයෝ මේ ලෝකේ පහළ වෙනවා. එමනම් අපේ පින්තුන් හිතන්නේ වීර්යය තියෙනවා නම් මම ඉතින්ච නෙවෙයි යන්න ඕනේ. අඥාන කෙනාට හිතෙන්න පුළුවන් මේ කාරණා 10ම මන් ළඟ දෙන්නේ නැහැ. ඒකට මම මොනවද කරන්න ඕනේ? ඒකට මම උපාසක කෙනෙක් නෙවෙයිද? එහෙම කියලා තමන්ට චෝදනා කර තමන්ටම නිඳා කරගෙන ශාසනයෙන් බැහැර ගිහිල්ලා දැන් ඉතින් පව් කරපු එකේ මෙච්චර කාලයක් පව් කරපු එකේ තාත් නම් ඉතින් කාලයක් නෙන්නේ කියලා තව හොඳට යනවට වැඩිය පව් කරන්න විශ්ිනවා. අපේ පින්නතුන් හිතන්නේ නොවනත් කල්පනා කරනවා මටම නේද මේ කිව්වේ. මගේම අඩුපාඩු නේද මේ කියන්නේ. මං ගැන නේද මේ කියන්නේ. මට හැදෙන්නයි මේ උත්තරම මට කරුණු කියලා දෙන්නේ. එහෙමයි සඳහන් කරන්නේ. අපේ ශාසනය හරි අරුතුම ශාසනය. මේ ශාසනය වෙන ශාසනයක් වගේ නෙවෙයි. වෙන ශාසනයෙන් කිය වෙන ආගම වගේ නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේ අපිට කිසිම දිනෙක සංසාරයෙන් ඈතර යන්න බැරි නම් අපේ බුදුරජාණන් වහන්සේ බැරි මඟ කියලා දෙන්නේ. අපහසු මාර්ගයේ අපේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. කෙනෙකුට මේ කාරණා එහෙලිකොට හිතෙන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ ඊටාත්ම අමාරු මාර්ගයක් නේ අපිට මේ කියලා දීලා තියෙන්නේ කියලා. හැබැයි ඒක ශ්‍රද්ධාව නැතිනම් හිතෙන කාරණාව. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ හදවත සීතලින් තෙත්ලා ගිහපු හදවතක් කියලා. කරුණාවන්තකමින් තෙත්ලා ගිහපු හදවත. ඒකනේ අපි කියන්නේ කරුණා සීතල හදයක්. කරුණාවෙන් තෙත්ලා ගිහපු හදවතක් කියන බුදුරජාණන් වහන්සේ. අපි දුක් විඳිනවට කැමති වෙයි. නෑ ඔබ මන් දුක් විඳිනවට කැමති වෙන්නේ. මේ නිසා තේන කෙටිම පහසුම මගයි අපිට මේ කියලා දෙන්නේ වෙන මගක් නෙවෙයි. ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලේ ආසන්න වෙලා නිසා අදට අපි ධර්ම කාරණා සාකච්ඡා කරන්නේ නතර කරමු. එනිසා ජීවිතයේ ආලෝකයට යන්නේ ගමන් මඟ විවර කරලා තියෙන්නේ. ඒක සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ සාම්පති මහා බ්‍රහ්මයාට. මහා බමුණි අමාදුර විවර කරලා තියෙන්නේ සදහැත්තෝ සදහැමුදත්තා. අපේ පින්නතුන්ට ශ්‍රද්ධාව තියෙනවනේ. ජීවිතයේ සිදු වෙලා තියෙන වැරදි අඩුපාඩු නතර කරගෙන සංසාරින් එතර වෙන්නේ. බුදු පියාණන් වහන්සේ සුවඳ හමන ශ්‍රී මුඛ ධාතු විවර කරලා
උපාසක උපාසිකාව කියලා මට බොහොම ශෙනියසින් ආමන්ත්‍රණය කරන කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබ සියලුම දෙනාට මේ ලැබුවා දුෂ්කර මනුෂ්‍ය ජීවිතේ පිනින් කුසලයෙන් සීලයෙන් පෝෂණය කරගෙන පාරමී සම්පූර්ණ කරගන්න. මේ උතුම් ධර්ම දේශනාව මහත් වූ උපකාරයක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් සද්ධර්ම දේශනාවේ පින්කමෙහි පූජනීය දායකත්වයේ බොරැල්ල රත්නාවලි බාලිකා මහාවිද්‍යාලීය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ගුරු සංගමේ පින්වත් පිරිස විසින් උතුම් වූ අරමුණ රත්නාවලි බාලිකා මහාවිද්‍යාලයේ 1998 2009 වසර දක්වා වසර 20කට අධික කාලයක් විදුහල්පතිනිය ලෙස සේවය කර විශ්‍රාම ලැබූ අයිසී වික්‍රමසේකර මහත්මිය පරලෝක සැපත් වී තෙමසක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඇයට සංසාරයෙන් ඈතරටපත් වීමට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියන මහත් ප්‍රාර්ථනාවෙන් යුක්තව එතුමියගේ හා එම ස්වාමියාණන්ගේ මියගිය සියලුම ඥාතිවරුන් මේ සියලුම පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ගුරු සංගමේ මියගිය සියලුම ගුරු සහෝදර සහෝදරියන්ට මේ සියලුම පින් අනුමෝදන් වී සසර දුකින් අත මිදීමටපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ නමින් නැසී පරලෝසපත් සියලුම ඥාති වර්ගයාද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.